හරි. දරුවනේ බලමු. දැන් මේ වගේම තවත් මේ ගානේ අහන්නේ මෙන්න මෙහෙම. right? මෙන්න මේ කෙළවරේ ඉඳලා මේ අනෙක් කෙළවරට ගිහිල්ලා ආපහු මුල් කෙළවරට එන්න පුළුවන් උපරිම ස්කන්ධය. මෙන්න මේ වස්තුවේ සමතුලිතතාව බෙදෙන්නේ නැතුව මෙන්න මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට ගිහිල්ලා මේ කෙළවරේ ඉඳලා ආපහු මෙන්න මේ කෙළවරට සමතුලිතතාව බෙදෙන්නේ නැතුව යන්න පුළුවන් උපරිම ස්කන්ධය තමයි මම අහන්නේ. මට මෙන්න මෙයාගේ එල්ගියාගේ 12ක් කියනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් 200ක් කියලා කියනවා. හරි. අපි ඉස්සරලම මේ රූපය පිටපත් කරගමු. මේක 12යි නම් මෙතන 4යි නම් බලන්න මම ගොඩක් දුරට අඳින්න නැතුව තියන්නම් නැත්නම් කව කට්ට පරිශීලනය කිරීම පහසුවක් එන නිසා දැන් බලමුකෝ මෙතන 4යි මීටර් දෙකයි මීටර් එතකොට මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා මුළු දුර 12යි නම් 6කින් එහෙනම් මේ දුර 2යි මීටර් මේ දුර 4යි මීටර් මේක E මේක B මම මේ කෙලවර ගන්නවා x කෙලවර කියලා මේ කෙලවර ගන්නවා y කෙලවර කියලා මේක තමයි රූපයේ තියෙන්නේ right හරි දැන් මම මේක කොපි කරගන්නම් මම එකම රූපය කොපි කරගත්තා right දැන් මෙන්න මෙයාගේ ස්කන්ධය මට කියනවා 200යි කිලෝග්‍රෑම්. එහෙමනම් මේක 200යි කිලෝග්‍රෑම් නම් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන බර කොච්චරද පුතේ? මේක 200යි කිලෝග්‍රෑම් නම් බර ක්‍රියාත්මක වෙනවා 2000යි නිව්ටන්. ඒ වගේම මේ අභිලම්බ ප්‍රතික්‍රියාව R මේ අභිලම්බ ප්‍රතික්‍රියාව අපිට S කියලා හැඳින්වීමේ හැකියාවක් මේක R මේක S පැහැදිලිද? right එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ x සහ y කියලා තියෙනවා අපි මෙන්න මේ කෙලවරින් යොදනවා බලයක් යම් කිසි ප්‍රමාණයක් මේ කෙලවරෙන් යොදනවා යම් කිසි ප්‍රමාණයක් බලය හැබැයි අපිට එක බලයක් දැන් ඉස්සරලා හිතමු මෙන්න මේ බලය විතරයි යොදන්නේ කියලා පුතාලා මේ බලය විතරක් යදුවොත් මේ බලය ටික ටික වැඩි වෙද්දී හරි මෙන්න මේ යොදන බලය ක්‍රමානුකූලව වැඩි වෙද්දී මෙන්න මේ S බලය ක්‍රමානුකූලව අඩු වේගන යනවා හරි මෙන්න මේ බලය ක්‍රමානුකූලව වැඩි වේගන යද්දී මෙන්න මේ බලය ක්‍රමානුකූලව අඩු වේගන යනවා එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ පැත්තේ යොදන බලය x කියලා මේක යොදන්න පුළුවන් උපරිමය වෙන්නේ මේ පද්ධතියේ සමතුලිතතාව තියාගෙන මෙන්න මේ x ට යොදන්න පුළුවන් උපරිම බලය වෙන්නේ
x දී හැකි උපරිම බලය වෙන්නේ. යෙදෙද්දී මෙන්න මේ s ගියාගේ ටික ටික අඩු වෙලා ගිහිල්ලා s ගියාගේ සමාන වෙනවා දරුවනේ බිඳුවට. මේ බලය ටික ටික වැඩි වේගන ගිහිල්ලා මේ බලය ටික ටික අඩු වෙලා ගිහිල්ලා මට එක මොහොතක් එනවා මෙන්න මේක උපරිම වෙනවා s ගියාගේ බිඳුව වෙද්දී. එතනින් එහාට මොකද වෙන්නේ? s ගියාගේ බිඳුවෙන් එහාට මොකද වෙන්නේ පුතා? ඔව් මේ පද්ධතියේ සමතුලිතතාවය බිඳිලා යනවා. මෙන්න මේ වස්තුවේ සමතුලිතතාවය බිඳිලා යනවා. අපිට ලියන්න හැකියාව තියෙනවා වස්තුවේ දැන් මේ වස්තුවේ සමතුලිතතාව මේ පැත්ත x කෙලවර කියලා ගමු. මේ පැත්ත y කෙලවර කියලා ගමු. සමතුලිතතාව බිඳීම මේ වස්තුවේ සමතුලිතතාව බිඳෙන එක x කෙලවරින් හෝ y කෙලවරින් යෙදෙන බලයකදී x කෙලවරින් හෝ y කෙලවරින් යෙදෙන බලයකදී සිදුවිය හැකියි. එක මේ පැත්තෙන් එහෙම නැත්නම් y මේ දෙකෙන් කෝකෙන් හරි යෙදෙන බලයකින් මේක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි මෙන්න මේ x ගේ උපරිම වෙන විට s ගියාගේ මොකද වෙන්නේ? බිඳුවයි. අපි හිතනවා සමතුලිත තාව බිඳී නොයනසේ මේ රූපේ සමතුලිතතාව තියෙනවනේ. මේ සමතුලිතතාව බිඳී නොයනසේ x උපරිම විට මෙන්න මේ x ගේ උපරිමයේ වෙලාවේ s ගියාගේ බිඳුවක් වෙනවා. මෙන්න මේ x ගියාගේ උපරිම වෙලාවේ s ගියාගේ බිඳුවක් වෙනවා. x ගියාගේ මෙන්න මෙයාගේ උපරිම වෙද්දී s ගියාගේ බිඳුවක් මේ තමයි වෙන්න පුළුවන් උපරිම සමතුලිතතාවය. එහෙනම් අපි බැලුවොත් මෙවිට එක්ස්ට ගත හැකි උපරිමාගය සෙවීමට අපි කරනවා ඒ වටා දක්ෂිණාවර්ත ගූර්ණ සමාන කරන බිඳුව. මෙන්න මේ එක්ස්ට ලැබෙන්න පුළුවන් උපරිමාගය අපි හොයන්න යද්දී අපි මොකද කරන්නේ? s ගියාගේ බිඳුවයි කියලා ගන්නවා. මෙන්න මේ ලක්ෂය වටේ ඒ ලක්ෂය වටේ ගූර්ණ ගන්නවා. දැන් අපි මෙන්න මේ ඒ ලක්ෂය වටේ ගූර්ණ ගන්න යද්දී පළවෙනියටම ඒ ලක්ෂයෙන් පටන් ගන්න බල. මෙන්න මේ ඒ ලක්ෂයෙන් පටන් ගන්න බල ගූර්ණ දෙන්නේ නැහැ. එහෙනම් මේ ඒ ලක්ෂයෙන් පටන් ගන්න බලය මේක ගූර්ණයක් දෙන්නේ නැහැ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙහෙම ගත්තා. රයිට්. කෝකට තියාගත්තා. අපි බලමු මෙන්න මේක. දැන් මෙයාගේ ඊතලයේ පල්ලෙහාට තියෙන්නේ. ඊතලයේ පල්ලෙහාට යනවා කියලා කියන්නේ. මෙන්න මේ ඊතලයේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා කියලා කියන්නේ. ගූර්ණය මොකද්ද වෙන්නේ? මෙයාගේ ඊතලයේ මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා කියලා කියන ක්‍රමානුකූලව ගූර්ණය මොකද්ද වෙන්නේ? ඔව්. අපි දන්නවා ගූර්ණය ධන ගූර්ණයක් වෙනවා.
මේ ආකාරයට මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා කියන ගූර්ණය ධන ගූර්ණයක් වෙනවා. ඒ වගේම මෙන්න මෙයා මේ ඊතලය පල්ලෙහාට තියෙන්නේ. එහෙනම් මෙයා මෙන්න මේ ආකාරයට චලනය වෙන්නේ. අන්න මේ වෙලාවේ මේ ඊතලය පල්ලෙහාට චලනය වෙන්නේ. එහෙනම් මෙයාගේ ගූර්ණය ඍණ ගූර්ණය. බලන්න පුතාලා මේ. මෙන්න මේ ධන ගූර්ණය ඍණ ගූර්ණය ආ විදිය බලන්නකෝ. මේ මෙහෙම තියාගත්තා මේ කට්ට මේ පැත්තට යන්න ඔරලෝසු කට්ට පැත්තට. මේක බලන්න මේ ඊතලය පල්ලෙහාට කියන කට්ට මෙහෙම යනවා කියන ඔරලෝසු කට්ටට අනිත් පැත්ත. හරි. එතකොට අපි ගත්තොත් එහෙම දෙක වතාවක් 2000යි ගූර්ණය ධන දෙක වතාවක් 2000යි ගූර්ණය ධන ධන ගූර්ණයක් දෙක වතාවක් 2000යි ගූර්ණය ධන අනෙක් ගූර්ණය ඍණ හතර වතාවක් අපි මේ බලයේ නමත් x කියලා දැම්මා. හතර වතාවක් බලයේ නමත් x කියලා දැම්මා. සමානයි බිඳුවයි. එහෙනම් මට එනවා 4x සමානයි දෙවරක් දෙක 4000යි 1000 නිව්ටන් සමානයි x. එහෙනම් x ගියාගේ right අපි x කෙලවරේ යොදන්න පුළුවන් උපරිම බලය තමයි නිව්ටන් 1000. එහෙනම් x කෙලවරින් අපි නිව්ටන් 1000ට වැඩියගයක් යොදපු ගාම මේ අදාළ පද්ධතියේ සමතුලිතතාව බිඳිනවා right. අපි x කෙලවරෙන් නිව්ටන් 1000ට වැඩියෙන් යෙදුවොත් එහෙම සමතුලිතතාවය බිඳිනවා. අපි දැන් බලමු y කෙලවරින් යෙදිය හැකි y කෙලවරින් සමතුලිතතාව පවතින පරිදි යෙදිය හැකි උපරිම බලය y නිව්ටන් නම් එවිට දැන් අපි ගත්තොත් මෙහෙම බල දෙකක් තියෙනවා RS මේක 2000යි අපි දන්නවා සමතුලිතතාව පිහිටන පරිදි අදාළ මේ වස්තුවේ සමතුලිතතාවය පිහිටන පරිදි y හි උපරිම බලය y නිව්ටන් නම් y හි උපරිම බලය y නිව්ටන් නම් අපි නැවත අඳිමු. y හි උපරිම බලය y නිව්ටන් නම් මොකද වෙන්නේ? ඔව්. එවිට මේක y ගේ උපරිමයේ වෙද්දි පුතාලා දැන් මේක මෙහෙම පාත් වෙද්දි මෙතන ඉස්සෙනවනේ. මේක වටේ කැරකෙන්නේ මේ පැත්ත පාත් වෙද්දි මේ පැත්ත මෙහෙම ඉස්සෙනවනේ. බලන්නකෝ. මෙහෙම තියෙද්දි අපි හිතුවොත් මේක මෙහෙම පාත් වෙද්දි මේ පැත්තෙන් ඉස්සෙන්න බලන්න. හරි. ඒ මෙන්න මේකේ මේ පැත්තෙන් මම පාත් කරද්දී මේ පැත්තට ගන්න පුළුවන් උපරිමාගය වෙද්දී මෙන්න මේ ආර්ගයගේ විද්‍යාව. හරි. සමතුලිතතාව පිහිටන පරිදි y හි උපරිම බලය y නිව්ටන් නම් එවිට
ආර්ග්‍යගේ වෙනවා බිඳුව. එවට මෙන්න මේ ආර්ග්‍යගේ බිඳුව. හරි. අපි බලමු වයිහි උපරිමය ගණනය කිරීම සඳහා මේ වයිගේ උපරිමය අපි ගණනය කරන්න මොකද කරන්න ලේසිම දේ තමයි මෙන්න මේ B වටේ ගූර්ණ ගන්න එක. මෙන්න මේ B වටේ ගූර්ණ ගන්න එක. B වටා ගූර්ණ ගන්න. හරි. දැන් මේක ඊතලයේ පල්ලෙහාට තියෙන්නේ මේ. දැන් මෙහෙම යන්නේ මොන පැත්තටද පුතාලා? මේ පැත්තට කරගෙන ඔරලෝසු කට්ට පැත්තටනේ. G දාන. හරි. මේ බලය 2000යි. මේක පල්ලෙහාට තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක නම් මේ ටට්ටක් ගාලා ඔරලෝසු කට්ට පැත්තට මේක කරගෙන්නේ අනිත් පැත්තට බලන්න පුතාලා. දැන් මං ගත්තොත් මේක කරගෙන ඔරලෝසු කට්ට පැත්තට මේක අනිත් පැත්ත ගත්තොත් මේක කරගෙන අනිත් පැත්තටනේ. හරි. එහෙමනම් මේක කරගෙන ඔරලෝසු කට්ට පැත්තට මේක කරගෙන ඔරලෝසු කට්ටේ අනිත් පැත්තට. හරි. මේක G ධන කියලා ගත්තා. එහෙනම් මේක G ඍණ විය යුතුයි. දැන් දරුවනේ මෙන්න මේ B ලක්ෂය තියෙනවනේ. මෙන්න මේ B ලක්ෂය ගත්තොත් හරි. මෙන්න මේ y ගේ උපරිමය ගණනය කරන්න අපිට සිද්ධ වෙනවා මෙන්න මෙහෙම කරන්න. හරි. අපිට මෙතන තියෙනවා R කියන අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙතනින් තියෙනවා S කියන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ වගේම 2000යි. එතකොට දැන් මම කිව්වා හරි මෙන්න මේ y ගේ උපරිමය ගන්න නම් මේ y වටේ අපි ගූර්ණ ගන්න ඕනේ නේ. y වටේ ගූර්ණ ගන්න ඕනේ. හරි. අපි උඩ රූපේ අරන් තියෙන නිසා පල්ලෙහාට දාලා අපි බලමු මේ වැඩේ. එතකොට y වටේ ගූර්ණ ගන්න යද්දී අපි ඉස්සලා කිව්වා මෙන්න මේ ගූර්ණය ධන ගූර්ණයක්. ඒ වගේම මෙන්න මේ ගූර්ණය ඍණ ගූර්ණයක්. මේ ගූර්ණය ධන ගූර්ණයක් මේක ඍණ ගූර්ණයක්. එතකොට දෙක වතාවක් y මේක ධන ගූර්ණයක් දෙක වතාවක් y ධන දෙක වතාවක් y දෙක වතාවක් y හතර වතාවක් 2000 මේක ඍණ හතර වතාවක් 2000 ඍණ හතර වතාවක් 2000 සමානයි 0යි. හතර වතාවක් 2000 සමානයි 0යි. එතකොට මොකද වෙන්නේ? මං ගත්තොත් මට මේක අනිත් පැත්තට යන්න පුළුවන් 4 2 8 කියන 8000යි. 2යි y. ඒ වගේ මේක අපි කනස්කු කරනවා y සමානයි 8000 බෙදීම 2 y සමානයි 4000යි නිව්ටන්. y සමානයි 4000යි නිව්ටන්. පැහැදිලි. දැන් අපි ගත්තොත් එහෙම x ට ගන්න පුළුවන් උපරිමය 1000යි.
මම මෙන්න මේ x කෙලවරින් දාන්න පුළුවන් උපරිම බලය නිව්ටන් 1000යි. ඊට පස්සේ අනෙක් කෙලවරින් යොදන්න පුළුවන් උපරිම බලය 4000යි. මේ පැත්තේ යොදන්න පුළුවන් උපරිම බලය 1000යි. මේ පැත්තේ යොදන්න පුළුවන් උපරිම බලය කීයද? 4000යි. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් මේ පැත්තෙන් 1000යි, මේ පැත්තෙන් 4000යි. දැන් මෙන්න මෙහෙම බලන්නකෝ. මේ පැත්තෙන් යම්කිසි වස්තුවක් තියෙනවා. මේක නිව්ටන් 1000යි නම් මේකට මේ පැත්තට ගියා කියලා හානියක් නැහැ. හේතුව මේ කෙලවරේදී නිව්ටන් කීයක් දරන්න පුළුවන්ද? මේ කෙලවරේදී නිව්ටන් 4000ක් වෙනකම් මේ පැත්තේ මේක ඉස්සෙන්නේ නැහැ. මේ නිව්ටන් 4000ක් වෙනකම් මේ පැත්ත ඉස්සෙන්නේ නැහැ. මේ පැත්තට මේ 1000ක් වැටෙනවා කියලා මේක ඉස්සෙන්නේ නැහැ. එහෙනම් මේකට මෙහෙම ගිහිල්ලා ආපහු එන්නත් පුළුවන්. හිතමු මේ පැත්තේ තියනවා කියලා මේ නිව්ටන් 4000. මේ නිව්ටන් 4000ට මේ පැත්තට එන්න බෑ. හේතුව මෙතනට ඉන්න පුළුවන් උපරිම කෙනා කීයද? 10යි. 1000ක් වෙච්ච ගමන් මෙයා මේ පැත්තෙන් ඉස්සිලා සමතුලිතතාවය බිඳිනවා. හරි? එහෙනම් මේ 1000ට හැකියාව තියෙනවා මෙහා කෙලවරට යන්න. හේතුව මෙහා කෙලවරේදී 4000ක් වෙනකම් බර දැරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ 4000ට මේ පැත්තේ මේ හැකියාවක් නැහැ. ඇයි හේතුව? මෙතනට දරන්න පුළුවන් උපරිම බලය නිව්ටන් 1000. මෙතනට දරන්න පුළුවන් උපරිම බලය නිව්ටන් 1000ක් පමණයි. right. ඒක නිසා මට ලියන්න පුළුවන් x හිදී දැරිය හැකි උපරිම බලය වන දාහයි නිව්ටන් එනම් 100යි කිලෝග්‍රෑම්. 1000යි නිව්ටන් කියලා කියන අපි 100යි කිලෝග්‍රෑම්ටනේ ට y වෙත ගියද සමතුලිතතාව බිඳී නොයන්නේ සමතුලිතතාව බිඳී නොයන්නේ වයිහිදී 4000යි නිව්ටන් තෙක් බලයක් දැරිය හැකි බැවිනි. දැරිය හැකි බැවිනි. දැරිය හැකි බැවිනි. 4000 නිව්ටන් තෙක් බලයක් දැරිය හැකි බැවිනි. හරි. ඒ කියන්නේ x ට y වෙත ගිහිල්ලා ආපහු එීමේ හැකියාවක් තියෙනවා. එබැවින් x උපරිමය 1000යි නිව්ටන්ට y වෙත ගොස් සමතුලිතව ආපසු පැමිණිය හැකියි. ආපසු පැමිණිය හැකියි. එහෙත් y උපරිමය 4000යි නිව්ටන් එනම්
400යි කිලෝග්‍රෑම් y සිට දැන් මේ 4000යි කිලෝ නිව්ටන් එහෙම නැත්නම් 400යි නිව්ටන් කිලෝග්‍රෑම් y ගේ ඉඳලා x වෙත යාමේදී x උපරිමය වන 10 නිව්ටන් එනම් 100යි කිලෝග්‍රෑම් ඉක්මවන නිසා සමතුලිතතාව විදිය. එම නිසා CI kg උපරිමයකට x සිට y ට හා y සිට x වෙත ගමන් කළ හැක. ඔක තමයි කතන්දරේ වෙන්නේ. හරි. දැන් අපි ගත්තොත් මෙන්න මේ කෙලවරේ ඉන්න මේ කෙලවරට දරන්න පුළුවන් උපරිමය නිව්ටන් 1000ට කිලෝග්‍රෑම් 100ට මෙතනට යන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ කිලෝග්‍රෑම් 400ට මේ පැත්තට එන්න බෑ. හේතුව මෙතන කිලෝග්‍රෑම් 100 එහෙම නැත්නම් නිව්ටන් 1000 මෙන්න මේ ස්ථානයේ කිලෝග්‍රෑම් 100 එහෙම නැත්නම් නිව්ටන් 1000 ඉක්වවමු ගමන් මෙන්න මේ කොටසේ සමතුලිතතාවය බිඳී යාම සිද්ධ වෙනවා දරුවනේ. පැහැදිලි මම හිතන්නේ. හරි. ඒ නිසා මේ කෙලවරට එහා කෙලවරට යන්න පුළුවන්. එහා කෙලවරලා මේ කෙලවරට එන්න පුළුවන් එකම හැකියාව තියෙන්නේ මෙන්න මේ CY නිව්ටන්ට පමණයි. දැන් ඔබට ඔබ විසින් උත්සාහ කරන්න ගැටලුවක් දීලා තියෙනවා. මේ ගැටලුව ගත්තොත් එහෙම මේ ගැටලුව ඔබ උත්සාහ කරන්න බලන්න මෙන්න මේ වගේ 10 මීටර ස්කන්ධයක් තියෙන මේ දුරක් තියෙන කෙනෙක් ඉන්නවා. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80යි. එතකොට මේ කෙලවර x නම් මේ කෙලවර y නම් x සිට y දක්වා ඒ වගේ y ඉඳලා x ට යන්න පුළුවන් උපරිම ස්කන්ධය. අපි හිතුව මිනිහෙක් ඉන්නවා කියලා මේ මිනිසගේ x සිට y ට සහ y සිට x ට ගමන් කළ හැකි මිනිසගේ උපරිම ස්කන්ධය. එහෙම නැත්නම් වාහනයක උපරිම ස්කන්ධය ඔයාලා කැල්කියුලේට් කරලා බලන්න, ගණනය කිරීම කරලා බලන්න. දරුවනේ එහෙනම් අපි මේ බලගූර්ණ වල ප්‍රායෝගික යෙදීම් තියෙන ඊළඟ ගණන් රටාවට යොමු බලන්න. හරි. දැන් බලමු මෙන්න මේ අලුත් ගණන් රටාව. දැන් දරුවනේ මේ තියෙන ඉනිමගක්. මේ පැත්තේ තියෙනවා සුමට බිත්තියක්. මේ පැත්තේ තියෙනවා රළු පොළව. අපි බලමු දැන් මෙන්න මෙයාගේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන්නේ. හරි. දැන් ඔන්න අපි ගත්තොත් එහෙම බිත්තිය තියෙනවා. දැන් මම මේ බිත්තිය තියෙනවා. අපි හිතමු මේ බිත්තිය සුමට බිත්තියක්. ඒ වගේම මෙන්න මේ පොළව රළු පොළව. දැන් මම දණ්ඩක් මේකට හේතු කරාම හිතමු දැන් අපි ඔන්න ගහකට නගන බිත්තියකට නගින්න අපි මෙන්න මේ වගේ ඉනිමගක් හේතු කරනවා.
මෙන්න මේ ආකාරයට ඉනිමගක් හේතු කරනවා. මේකේ ඉනිමග. දැන් පුතේ මේ වගේ ක්‍රියාත්මක වෙන බල මොනවද? දැන් මෙහෙම තියේදී මෙයාගේ ක්‍රියාත්මක වෙන බල මොනවද තියෙන්නේ? පළවෙනි දේ. දැන් ඕනෑම වස්තුවක් තියෙනවනේ. ඕනෑම වස්තුවක ස්කන්ධයක් තියෙනවා නම් ඕනෑම වස්තුවක ස්කන්ධයක් තියෙනවා නම් මොනවද තියෙන්නේ? බරක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේකේ ස්කන්ධය අපි m කියලා කිව්වොත් ස්කන්ධය m නම් මෙයාගේ බර වෙනවා mg. දැන් මේ වස්තුවේ මෙන්න මේ දණ්ඩේ ස්කන්ධය m නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා අපි කොච්චරක් කියලාද mg කියලා. ඒ වගේම තමයි මෙයාලගේ බල. දැන් දණ්ඩක් මෙන්න මේ ආකාරයට තලයකට පොළවකට වෙන්න පුළුවන් බිත්තියට වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටෙන අවස්ථාවකදී අභිලම්බ ප්‍රතික්‍රියාව ගෑවෙන හැම ස්ථානයකම ස්කන්ධයක් තියෙනවා නම් අපි දන්නවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් හට ගන්නවා. එහෙමනම් මෙන්න මේ තලයට ලම්බකව ඉහළට මෙන්න මේ ගෑවිච්ච ස්ථානයට ලම්බකව මෙන්න මේ ගෑවිච්ච ස්ථානයට ලම්බකව ක්‍රියාත්මක වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව මේ ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව. එතකොට තව තැනක ගෑවිලා තියෙනවා. කොතනද ගෑවිලා තියෙන්නේ? මෙන්න මෙතන මෙතනත් ගෑවිලා තියෙනවා. එවනත් මේ ස්ථානයේදීත් මෙන්න මේ ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බිත්තියට එහෙම නැත්නම් ගෑවිච්ච මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. මම මේකට කියනවා S කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මේ වස්තුවේ හරිමැදින් පල්ලෙහාට ක්‍රියාත්මක වුණා බර. ඒ වගේම මේ ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව මේ ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව මේ ස්ථාන දෙකේදී ක්‍රියාත්මක වුණා අභිලම්බ ප්‍රතික්‍රියාවල් දෙකක්. එතකොට මෙන්න මෙයාගේ ඝර්ෂණය අපි ගත්තොත් එහෙම යම් කිසි වස්තුවක් චලනය වෙන හෝ චලනය වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ දිශාවේ. දැන් අපි හිතමු මේ ඉනිමග ලිස්සලා සාමාන්‍ය ඉනිමග ලිස්සුවොත් කොහොමද ලිස්සන්නේ? ඔව්. සාමාන්‍ය ඉනිමග ලිස්සන්නේ මෙන්න මෙහෙමනේ. ඔන්න ඔය පාර දිගේ ලිස්සන්නේ. මෙහෙම ලිස්සන්නේ. ඔය විදිහට මෙහෙම ලිස්සන්නේ. මේ පැත්තේ මෙහෙම පාත් වෙයි ඔහොම ලිස්සන්නේ. චුට්ටක් ඔහොම ලිස්සනවා. ලිස්සලා අන්තිමේට මේක මේ ආකාරයට බිමට වැටෙනවා. පැහැදිලිද? එහෙමනම් මෙන්න මේ ආකාරයට මෙන්න මේ පෘෂ්ඨය මම මෙන්න මේ පෘෂ්ඨය A කියලා ගත්තොත් මෙන්න A කියන පෘෂ්ඨය ලිස්සුවත් ලිස්සන්නේ මෙන්න මේ දිශාවටනේ නේද? මේ පෘෂ්ඨයේ ලිස්සුවත් ලිස්සන්නේ මේ පැත්තටනේ. එහෙනම් මේ ලිස්සන දිශාවට විරුද්ධ දිශාවට හරි මෙයා ලිස්සන්න හදන දිශාවට විරුද්ධ දිශාවට හට ගන්නවා මේක මෙන්න මේ දණ්ඩ ගත්තොත් පුතේ
මේ දණ්ඩ ලිස්සාගෙන යන්නේ මේ පැත්තට. එහෙනම් මේ දණ්ඩ ලිස්සන්න හදන්නේ මෙන්න මේ පැත්තට නම් මේ දණ්ඩ ලිස්සන්න හදන්නේ මගේ දිශාවට නම් මේ ලිස්සන්න හදන දිශාවට විරුද්ධ පැත්තේ හට ගන්නවා මෙන්න මෙයාගේ ඝර්ෂණය. අපිට මේක FR කියලා දැනට මම දාන්නවා. මොකද හේතුව මේක චලනය වෙනවද නැද්ද කියන එක මම දන්නේ නැති නිසා. එතකොට මේක හරි මේ ටික තමයි මෙයාගේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රධාන බල. වස්තුවේ හරි මැදින් පල්ලෙහාට ක්‍රියාත්මක වුණා බර ගෑවිච්ච ස්ථානයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වුණා. මේ ගෑවිච්ච ස්ථානයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වුණා. හැබැයි මේ පෘෂ්ඨයේ සුමට නිසා මේ සුමට පෘෂ්ඨයේ දරුවනේ ඝර්ෂණයක් හටගත්තේ නැහැ. ඇයි මෙන්න මේ පෘෂ්ඨයේ ඝර්ෂණයක් හටගත්තේ නැත්තේ? මෙන්න මේ පෘෂ්ඨයේ සුමට නිසා මෙන්න මේ සුමට පෘෂ්ඨයේ ඝර්ෂණයක් හටගත්තේ නැහැ. එහෙනම් මෙන්න මෙයා මේ දිශාවට චලනය වෙන්න නිසා මීට විරුද්ධ පැත්තේ ඝර්ෂණය හට ගන්නවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ දෙන්න ඉන්නවනේ පුතාලා. මම මෙන්න මේ බර යා කරනවා. මම ඊළඟ පාඩමේදී මේ කොටස මම වැඩිපුර ඔබට කියලා දෙනවා. මෙන්න මේ බර යා කරාට පස්සේ දැන් මේ බල දෙක හම්බ වෙනවනේ තන. මෙන්න මේ R සහ FR R සහ FR කියන බල දෙකේ සංප්‍රයුක්ත බලය. හරි. මෙන්න මේ R සහ FR ගේ සංප්‍රයුක්ත බලය මේ දෙන්නගේ බල දෙක එකතුව හරියට බැලුවොත් ගමන් කරන්න ඕනේ මෙන්න මේ ලක්ෂය. මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තය මේ R සහ FR ගේ සංප්‍රයුක්තය ගමන් කරන්න ඕනලු මෙන්න මේ බල දෙක හරහා මේ බල තුන එකට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ දෙකේ සංප්‍රයුක්තයයි මේ බලයයි තුන් දෙනා එකම ලක්ෂයකදී හමු වීම සිද්ධ වෙන්න ඕනලු. හරි. දැන් බලමු මේ ගැටලුවට ඇවිල්ලා අපිට මේක සුමට බිත්තියක් මේක රළු පොළොවක්. මෙයාගේ ස්කන්ධය මේක තීටා කෝණය. රයිට් බලන්න. පහත ඉනිමග සුමට බිත්තියකට හා රළු පොළොවකට හේතු කර ඇත. පද්ධතිය සමතුලිතතාවයේ ඇත. මේ පද්ධතිය පුතේ සමතුලිතතාවයලු තියෙන්නේ. එමුණා බලමු කොහොමද මෙයාගේ ගණනය කිරීමට හැකියාවක් තියෙන්නේ කියලා. හරි. එහෙනම් අපි අලුත් රූපයක ඇදගමු. අපේ ගණනය කිරීම පහසු වෙන්න. ඔන්න බිත්තිය. මේ බිත්තිය සුමට බිත්තිය. එහෙනම් සුමට බිත්තියෙන් ඝර්ෂණයක් හටගන්නේ නැහැ. ඒ වගේම තමයි මම ඔන්න අඳින්න යනවා. මේක රළු පොළොව. උදේ මේ සුමට බිත්තියටයි රළු පොළොවටයි හේතු වෙන්න. හරි. ඔන්න සමතුලිතව ඉනිමගක් තියලා තියෙනවලු. හරි. එතකොට මෙන්න මේ කෝණය තීටා. මේ ලක්ෂයේ මේක B. මේ ලක්ෂයේ A මේ ලක්ෂයේ B. මෙන්න මේ කෝණය තීටා. එතකොට දැන් මම මෙන්න මෙයාගේ බල ලකුණු කරන්න ගියත් පුතාලා. මෙයාගේ මම ඉස්සලම ලකුණු කරනවා මෙන්න මෙහෙම ගෑවිච්ච ස්ථානයට ලම්බකව මෙන්න මේ ගෑවිච්ච ස්ථානයේ මෙන්න මේ ඉනිමගයි දැන් මේක ආඩත්තලයක් එහෙම නෙමෙයි පුතා
මේකේ මැද හිස් මේ ඉනි මගක් හේතු කරලා තියෙන්නේ මේකට චලනය වෙන්න හැකියාව තියෙනවා මේකට. එතකොට මෙන්න මේ ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව ගෑවිච්ච පෘෂ්ඨයට ලම්බකව ක්‍රියාත්මක වෙනවා ආර් අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ වගේම මේ ස්ථානයේ මේ ගෑවිච්ච අනිත් පෘෂ්ඨයට ලම්බකව ක්‍රියාත්මක වෙනවා S. ඒ වගේම අපි ගත්තොත් මෙයාගේ හරි මැදින් පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා බර. මම මේක චුට්ටක් දික් කරලම තියන්නම්. ලේසි වැඩේ. එහෙනම් මේක බර. mg. ඒ වගේම තමයි දැන් සුමට බිත්තියට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාව මේකට අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන බර ක්‍රියාත්මක වෙනවා දරුවනේ. මේ දණ්ඩ චලනය වෙන්න හදන්නේ මේ පැත්තට පුතාලා. එහෙනම් මීට විරුද්ධ දිශාවේ මේ දණ්ඩ ලිස්සන්නේ මෙන්න මේ ඊතලෙන පැත්තනේ. ලිස්සුවොත් ලිස්සන්නේ. එහෙනම් මීට විරුද්ධ දිශාවේ තමයි හටගන්නේ ඝර්ෂණය. හැබැයි මට කියලා දෙනවා මේක සමතුලිතයි කියලා. එහෙනම් මම දානවා මෙන්න මෙතනට fs කියලා. fs කියලා. හරි. එතකොට දැන් මේකේ කෝණ ගත්තොත් එහෙම මම මෙන්න මේකේ කෝණ ගත්තොත් එහෙම මට මේ කෝණයේ තීටා නම් දරුවනේ මේ කෝණයේ තීටා නම් මේකත් තීටා. එතකොට මෙන්න මේක තීටා නම් මෙන්න මේ කෝණය මේ මුළු කෝණාංශක 90යිනේ. 90 තීටා ගියහම මෙන්න මේ කෝණය 90 ඍණ තීටා. මේක 90 ඍණ තීටා නම් මෙන්න මේකත් මෙන්න මේ කෝණයත් 90 ඍණ තීටා. හරිද? මේ කෝණයේ තීටා නම් මේ කෝණයේ තීටා පොතේ. එතකොට මේක 90යි නම් මේක තීටා නම් මෙන්න මේ කෝණය 90 ඍණ තීටා මේකත් 90 ඍණ තීටා. පැහැදිලිද? මේක 90 ඍණ තීටා නම් මේක 90 ඍණ තීටා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ කෝණයේ තීටා රයිට් හරිනේ. පැහැදිලි. හරි. දැන් මේ වස්තුව සමතුලිත නම් මේක සමතුලිත නම් මොකද වෙන්න ඕනේ? මේ වස්තුව චලනයක් වෙන්නේ නැත්නම් මෙන්න මේ කෙල පැත්තට තියෙන බල මේ අතර තියෙන බල y ධන බල වෙන්න ඕනේ. මෙන්න මේ ආපස්සට තියෙන බල y ඍණ බල වෙන්න ඕනේ. උඩ අතර තියෙන බල මොනවද වෙන්න ඕනේ? y ධන බල. පල්ලෙහා අතර තියෙන බල මොනවද වෙන්න ඕනේ? y ඍණ බල. එතකොට ඊතලයේ මේ පැත්තට තිබ්බොත් මේවා x ධන බල. ඊතලයේ මේ පැත්තට තියෙන බල x ඍණ බල. එහෙනම් මේ s කියන බලය ගත්තොත් මේ s ගේ ඊතලයේ තියෙන මෙහාටනේ. මේ බලන්න. s ගේ ඊතලයේ තියෙන මෙහාට. එහෙනම් මේක x ඍණ බලය. මේක ඍණ. ඒ වගේම මේ පැත්තට මේවා මොනවද වෙන්නේ පුතාලා? මේ පැත්තට තියෙන බල x ධන බල. ධන. පැහැදිලිද? ඒ වගේම ඊතලයේ උඩට තියෙන බල මේවා මොනවද? y ධන බල. මේක y ධන බලයක්. ඒ වගේම මෙන්න මේ බලය මොකද්ද මේ? මම මේ රළු පොළොව කියන වචනේ අයින් කරන්නම් දැන්.
මේක y ඍණ බලය. ඍණ mg. එතකොට අපි ගත්තොත් එහෙම මේ පද්ධතිය සමතුලිත නම් මේ අතර තියෙන බල y ධන බල, පල්ලෙහාට තියෙන බල y ඍණ බල, මේ පැත්තට තියෙන බල x ධන බල, මේ පැත්තට තියෙන බල x ඍණ බල කියලා අපිට ගන්න හැකියාව තියෙනවා. එතකොට අපි මේක අයින් කරොත් දැන් මෙන්න මේ වස්තුව එහෙම නැත්නම් මේ ඉනිමග සමතුලිත නම් පුතාලා මොකද්ද වෙන්න ඕනේ මෙයාගේ? මෙයාගේ මෙන්න මේ x ධන බල මේ x ධන බල සහ x ඍණ බල වල එකතුව මොකද්ද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. මෙන්න මේ x ධන මෙන්න මේ x ධන සහ x ඍණ බල වල එකතුව මොකද්ද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. ඒ වගේම මේ y ධන සහ y ඍණ බල වල එකතුව මොකද්ද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. අපි ගත්තොත් ඉනිමග සමතුලිත වීමට y ධන හා y ඍණ බලවල එකතුව ශුන්‍ය වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙයාගේ y ධන බලය තමයි r කියන්නේ. y ඍණ බලය තමයි mg කියන්නේ. මේක r මේක mg. තමයි ලියනවා. y ධන බලය තමයි r, y ඍණ බලය තමයි mg. සමානයි ශුන්‍යයි, r සමානයි mg. මේක මගේ පළවෙනි සමීකරණය. ඒ වගේම මෙන්න මේකේ දෙවෙනි ආයිතිය තමයි x අක්ෂයේ ධන දිශාවට තියෙන බල හා x අක්ෂයේ ඍණ දිශාවට තියෙන බලවල එකතුව ශුන්‍ය වෙන්න ඕනේ. x අක්ෂයේ ධන හා x අක්ෂයේ ඍණ දිශාවට තියෙන මෙන්න මේ බල දෙකේ ඓක්‍ය ශුන්‍ය වෙන්න ඕනේ. එතකොට මම මෙන්න මේ රූපය ගත්තොත් පුතේ මෙන්න මේ රූපය ගත්තොත් මේ රූපේ මේ fs කියන්නේ x ධන බලයක්. ඒ වගේම s කියන්නේ x ඍණ බලයක්. fs කියන්නේ x ධන බලයක්. මේක ඍණ s. fs ඍණ s. චලනය නොවන නිසා fs. එහෙනම් s සමානයි fs. හැබැයි මම මේකේ fs දන්නෙත් නැහැ s දන්නෙත් නැහැ. fs දන්නෙත් නැහැ s දන්නෙත් නැහැ. හරි මම මේ රූපය පොඩ්ඩක් කොපි කරලා ගන්න පුළුවන්ද කියලා පොඩි උත්සාහයක් දරමු බලන්න. දැන් මෙන්න මේ ලක්ෂය වටා මම ඊළඟට දැන් මම ඔන්න x බල සමාන කරා බිඳුවට y බල සමාන කරා බිඳුවට. එහෙනම් මම ඊළඟ අදියර තමයි මේ වැනි ගැටලු විසඳද්දී වැඩියෙන්ම නොදන්න බල. හරි දැන් මට මේ fs හොයන්නත් බැරුණා s හොයන්නත් බැරි වුණානේ. r නම් mg ට සමානයි කියලා හොයාගත්තා. හරි මම මේ වගේ වෙලාවක කරන දේ තමයි වැඩියෙන්ම නොදන්න බල තියෙන ලක්ෂය තියෙනවනේ පුතේ. වැඩියෙන්ම නොදන්න බල තියෙන ලක්ෂය වටේ ගූර්ණ ගන්න එක. හරි මම ඉස්සෙල්ලාම කරා මොකද? බල ටික ලකුණු කරා y ධන බල y ඍණ බල සමාන කරා බිඳුවට x ධන බල x ඍණ බල සමාන කරා බිඳුවට වැඩියෙන්ම නොදන්න බල තියෙන ලක්ෂය වටේ ගූර්ණ ගන්න යන්නේ. එහෙමනම් මම ගූර්ණ ගන්න උත්සාහ කරනවා දරුවනේ. දැන් මට මේ x ධන y ධන කතා වැඩක් තියෙනවද? නෑනේ. මේ x ධන කතා y ධන කතා x ඍණ කතා y ඍණ කතා වැඩක් තියෙනවද? නෑනේ. එහෙනම් අපි මේ විස්තරය මකලා දානවා. හරි අපි මේ x ධන x ඍණ විස්තරේ මකලා දානවා. හරි එතකොට මම ගූර්ණ ගණ්ඩ යන්නේ මෙන්න මේ ලක්ෂය වටේ. මෙන්න මේ ලක්ෂය වටේ. හරි එතකොට
මට දැන් මේ ඉනිමන් කියන්නේ මෙන්න මේ බිත්ති වැඩක් නැහැ. මම මේ බිත්ති ඉවත් කරනවා. දැන් බලන්නකෝ මේ මම ඉනිමන් අයින් කරා. දැන් මම නොදන්න බල වැඩිම ලක්ෂ්‍ය වටේ ගුණ ගන්න යනවා. එහෙනම් මේ ලක්ෂ්‍යය ගත්තොත් මේ ලක්ෂ්‍යය තමයි නොදන්න බල වැඩියෙන්ම තියෙන ලක්ෂ්‍යය. එහෙමනම් මේ නොදන්න බල වැඩියෙන්ම තියෙන ලක්ෂ්‍ය වටේ අපි මේ වැඩියෙන්ම මෙන්න මේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගන්න බල තියෙනවනේ පුතාලා. ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගන්න බල වලින් ගූර්ණයක් දෙන්නේ නැහැ. එහෙනම් මම මේක මකනවා. එහෙනම් මේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගත්ත බල මේ බලය ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේ බලයත් ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගන්න තියෙන්නේ. එහෙනම් මේ බල දෙක පුතේ ගූර්ණ දෙන්නේ නැහැ. එහෙනම් මම මේ දෙක මකලා දැම්මා. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම බල දෙකක් විතරයි තියෙන්නේ. මේක mg මේක y. අපි ගත්තොත් දැන් මේ බල දෙකෙන් ගූර්ණ ගන්න විදිහක් නෑ මට. හේතුව මේ දුර සහ මේ බලය එකිනෙකට ලම්බකව නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ දුර සහ බලය එකිනෙකට ලම්බකව නෙමෙයි. ඒ වගේ මේ දුර සහ බලය කියන දෙන්නා එකිනෙකට ලම්බකව නෙමෙයි. පැහැදිලිද? හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙම මේ දුරයි මේ බලය එකිනෙකට ලම්බක නැහැ. මේ දුරයි මේ බලය එකිනෙකට ලම්බක නැහැ. එහෙනම් මම මේ mg ව විභේදනය කරනවා. මෙහෙම. මේ mg නේ තියෙන පුතා. mg දන්න කෝණයේ පැත්තට නැමුවොත් cos. හරි. මේ mg තියෙනවා. mg දන්න කෝණයේ පැත්තට නැමුවොත් cos. අනිත් පැත්තට නැමුවොත් sin. මේ mg දන්න කෝණයේ පැත්තට නැමුවොත් mg cos 90 ඍණ θ. හරි. ඒ වගේම මේ mg cos 90 ඍණ θ අංශක 90කින් නැමුවොත් mg sin 90 ඍණ θ. පැහැදිලිද? ඒතර අපි ගත්තොත් එහෙම මෙන්න මේ mg cos 90 ඍණ θ ආපස්සට අංශක 90කින් නැමුවා mg sin 90 ඍණ θ කියලා. පැහැදිලිද? දන්න කෝණයේ පැත්තට mg cos 90 ඍණ θ ආපස්සට mg sin 90 ඍණ θ. එතකොට බලමු. එහෙනම් මම මෙන්න මේ බලය නමනවා මේ පැත්තට. මම මේ දම් පාටේ තිබුණ නිසා මේ විදිහටම ගන්නවා මේ පාටින්ම. mg දන්න කෝණයේ පැත්තට mg cos 90 ඍණ θ. එතකොට ඊතලයේ වෙන්නේ මෙන්න මෙහෙම. mg cos 90 ඍණ θ. mg මේ පැත්තට cos 90 ඍණ θ. මේ අගය ආපස්සට අංශක 90කින් කැරකෙනවා. මේ mg cos 90 ඍණ θ ආපස්සට අංශක 90කින් කැරකෙනවා. ඊතලයේ මේ අතර mg sin 90 ඍණ θ. දන්න කෝණයේ පැත්තට cos අනිත් පැත්තට sin. ඒ වගේම දැන් මේ mg කියන කෙනෙක් නෑ මෙතන. හේතුව මේ mg ව තමයි අපි දන්න කෝණයේ පැත්තට cos අනිත් පැත්තට sin විදිහට නැමුවේ. දැන් මෙන්න මේ S බලය ගත්තොත් මේ S බලය මෙහෙම තියෙන S නෝ දන්න කෝණයේ පැත්තට නැමෙනවා S cos θ. S දන්න කෝණයේ පැත්තට නැමෙනවා S cos θ.
එහෙනම් මේ s cos θ ආපස්සට අංශක 90කින් කැරකිනවා. මෙහෙම එනවා s sin θ මෙහෙම තිබ්බේ s cos θ ආපස්සට s sin θ මේ දන්න කෝණයේ පැත්තට cos මේ cos θ ක ඉඳලා අංශක 90ක් ආපස්සට s sin θ මේ දැන් මෙන්න මේ cos බලයයි sin බලයයි අතර අංශක 90ක් මේ cos බලයයි sin බලයයි අතර අංශක 90ක් දැන් මේ s කියන කෙනා දන්න කෝණයේ පැත්තට අපි cos θ අනිත් පැත්තට sin θ කියලා අපි නැමුවා. දැන් මම මේ බලය ඉවත් කරා. ඒ වගේම දැන් මෙන්න මේ බල දෙක මේ s cos θ බලය මේ බලය දික් කරාම ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවා. මෙන්න මේ බලය දික් කරාට පස්සේ පුතේ මෙන්න මේ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවා. මේ මෙයා දික් කරලා බලන්න මෙයා ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවා. ඒ වගේම තමයි මෙන්න මේ mg cos අනුවරිණ θ මෙන්න මේ බලය දික් කරාම ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවා. පැහැදිලිද බලන්න මේ දැන් මෙන්න මේ දණ්ඩ දිගේ තියෙන බල මේ දණ්ඩ තියෙන දිගේ තියෙන බල මෙන්න මේ s cos θ දික් කරාම මේ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා යනවා. mg cos අනුවරිණ θ දික් කරාම මේක හරහා යනවා. පැහැදිලිද? හරි. එහෙමනම් මේ මේක මෙන්න මේ බල දෙකම ගූර්ණ දෙන්නේ නැහැ පුතේ. හේතුව මේක දික් කරාම මේ හරහා යනවා. එහෙනම් මෙයා ගූර්ණයක් දෙන්නේ නැහැ. මෙයා දික් කරාම මේ හරහා යනවා. එහෙනම් මෙයා ගූර්ණයක් දෙන්නේ නැහැ. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ ගූර්ණ දෙන්න පුළුවන් බල දෙකයි. දුරයි බලයයි ලම්බකයි. මෙන්න මේ දුරයි බලයයි ලම්බකයි. පැහැදිලි නේද? right. පුතේ අපි දන්නවා sin අනුවරිණ θ කියන එක ලියන්න පුළුවන් O level වල ඉගෙනගෙන තියෙනවා cos θ කියලා. උදාහරණයක් විදිහට මේ sin අනුවරිණ 30 කියන එක මට ලියන්න පුළුවන් cos 30යි කියලා. එහෙනම් මට මෙන්න මේ sin අනුවරිණ θ වෙනුවට මෙන්න මේ sin අනුවරිණ θ වෙනුවට මට දාන්න පුළුවන් මොකද්ද? cos θ. sin අනුවරිණ θ වෙනුවට මට දාන්න පුළුවන් මොකද්ද පුතේ? cos θ. එහෙමනම් අපි මෙන්න මේ sin අනුවරිණ θ වෙනුවට දාමු cos θ. mg cos θ. එතකොට මම මෙන්න මේ මුළු දුර ගන්නවා දරුවනේ. මෙන්න මේ මුළු දුර ගන්නවා 2 සිම්පල් a කියලා. මට මේ 2 සිම්පල් a කියලා අගයක් දීලා නැහැ. මට ඕන මේ මුළු දිග 2l කියලා ගන්න පුළුවන්. මේක මට 2x කියලා ගන්න පුළුවන්. මොනවා හරි විදිහට ගන්න පුළුවන්. මම ලියනවා මේ a හා b අතර දුර 2 සිම්පල් a යයි ගන්න. මෙන්න මේ a ලක්ෂයයි b ලක්ෂයයි තියෙනවානේ. මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර අපි කියනවා 2a කියලා ගන්නවා කියලා. එහෙනම් මේ දුර 2a නම් දරුවනේ. මෙතන ඉඳලා මෙතන දුර කීයද? සිම්පල් a. මෙතන ඉඳලා මෙතන දුර 2a නම් මෙතන මෙතන දුර a. එහෙනම් අපි මෙන්න මේ වටේ ගූර්ණ බලන්න යන්නේ. අපි ගූර්ණ ගන්න ගමු කව කටුව. එහෙනම් මම මේක අරන් මෙතනින් තියනවා. දැන් මෙහෙම කව කටුව තියෙනවා. දැන් බලන්න
ගූර්ණ ගන්න ලක්ෂයේ මම යකඩ උල තිබ්බා. බලයේ තියෙන තැන මම පැන්සල තියාගත්තා. දැන් මේ බලයේ තියෙන මේ පැත්තටනේ. එවනම් මම මේක ගන්නවා මේ. දැන් මෙහෙම යන්නේ මේ. මෙහෙම ගමන් කරනවා කියලා කියන්නේ බලන්න පුතාලා. මෙහෙම තියෙන කෙනා මෙන්න මේ පාර දිගේ මෙහෙම ගමන් කරනවා කියන්නේ මේ යන්නේ ඔරලෝසු කට්ට යන විදිහ නේද පුතා බලන්න මේ යන්නේ මේ ටක් 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 ගාලා මේ ඔරලෝසු කට්ට යන පැත්තට නේද එවනම් මේකට මම දානවා G ධන කියලා ධන ගූර්ණයක් කියලා මම මෙයාට දානවා ඒ වගේම දැන් මෙන්න මෙතන මේ ගූර්ණයේ ධන ගූර්ණයක් අපිට මේ ධන ගූර්ණය ලියන්න පුළුවන් ඒ වටා දක්ෂිනාවර්ත ගූර්ණ ධන ගූර්ණ බිඳුවට සමාන කරමු අපි යම්කිසි වස්තුවක් සමතුලිත නම් පුතේ ඕනෑම ලක්ෂයක් වටේ ගූර්ණ බිඳුවක් වෙනවා මෙතන ඉඳලා මෙතනට දුර a මෙතන ඉඳලා මෙතනට දුර සිම්පල් a ඒ වතාවක් මෙන්න මේ බලය මේක ධනාංගයක් mg cos theta ඒ වතාවක් mg cos theta දැන් මෙන්න මේ බලය නිසා මෙන්න මේ බලය තියෙන මෙන්න මේ පැත්තටනේ එහෙනම් මෙන්න මෙයා චලනය වෙන්නේ මේ පැත්තට මේ බලය මේ පැත්තට නම් මෙයා චලනය වෙන්නේ මේ පැත්තට මේ පැත්තට g ධන නම් හරි මොකද්ද වෙන්නේ අපි ගත්තොත් මෙන්න මේ ඔරලෝසු කට්ටට අනිත් පැත්ත යන්නේ එහෙනම් මෙයාගේ g මේ පැත්තට g ඍණ හරි එහෙනම් ඒ වතාවක් mg cos theta මේක ඍණ 2 ඒ වතාවක් s sin theta 2 ඒ වතාවක් s sin theta 2 ඒ මෙතන ඉඳලා මෙතන තියෙන බුල දෙන 2 ඒ වතාවක් s sin theta සමානයි බිඳුවයි 2 s sin theta ඒ වතාවක් mg cos theta ඒට ඒ අපිට එනවා සමානයි 2s sin theta මේකෙන් මේක බෙදන්න මේකෙන් මේක බෙදන්න mg cos theta බෙදීම 2 sin theta සමානයි s එහෙනම් මට right මේ විදිහට තියන්න හැකියාවක් තියෙනවා s ගාගේ s ගාගේ මෙහෙම හෙව්වා s ගාගේ සමානයි fs ට මේ s ගාගේ සමානයි fs ට මෙන්න මේ උත්තරේම සමානයි fs ට mg cos theta බෙදීම 2 sin theta ඒ වගේම r mg ට සමාන වෙනවා නේ r සමාන එහෙනම් ඔන්න හොයන්න ඕන පත්තුන කරුණා කරලා මේ ඊළඟ කොටසට ඊළඟ වීඩියෝ එකට යන්න මත්තේ ඔබ මේ කරපු සුළු කිරීම් ටික දෙපාරක් බලන්න එකපාරක් බැලුවට තේරෙන්නේ නැහැ පුතේ දෙපාරක් බලලා මම ඊළඟට සාකච්ඡා කරන වීඩියෝ එකට යමු. එහෙනම් මම ඊළඟ වීඩියෝට යමු වෙනවා. ඔබ මේ වීඩියෝ එක දෙපාරක් බලලා ඊළඟ වීඩියෝ එකට